සුරාබදු ආඥාපනතේ 52 වෙනි අධිකාරිය යටතේ ප්‍රකාශයට පත් කරන ලද සුරාබදු නිවේදන අංක 7 ඇලයිරත් 2021 මෙම පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කොට තිබෙනවා. දෙවනුව 2011 අංක 18 දරන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනතේ විධිවිධාන ප්‍රකාරව ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කළ නිවේදන පහක් මේ ගරු සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කොට තිබෙනවා. විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත ඇස්තමේන්තු කළ ආදායම විශේෂ වෙළඳ භාණ්ඩ බදු වලින් රුපියල් මිලියන 98000ක් 82709ක් එයින් උපයගෙන තියෙනවා 2020 වර්ෂයේදී රජයේ බදු ආදායමට 6.7% එකතු කරන්න විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් 2020 දී ඒ බද්ද දේශීය නිෂ්පාදන සුරක්ෂිත කිරීම සඳහා වෙළඳපොළ අවශ්‍යතා ඉෂ්ට කිරීම සඳහා විටින් විට මිල ස්ථායීකරණයක් ඇති කර ගැනීම සඳහා වෙන ගැසට් නිවේදන රාශියක් මේ අනුමැතිය සඳහා මේ ගරු සභාවට ඉදිරිපත් කොට තිබෙනවා. විශේෂ තැන්පත් ගිණුම් සඳහා අතිරේක පොලිය පිරිනැමෙන කාලය දීර්ඝ කිරීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පාලන පනත යටතේ ප්‍රකාශයට පත් කර නියෝගයක් සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත් කොට තිබෙනවා. ඊළඟට ශ්‍රී ලංකාව තුළ සංස්ථාගත කරන ලද සමාගම් විසින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කරවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ පළ කළ නියෝගය සඳහා අනුමැතිය ඉල්ලා සිටිනවා. කොළඹ කොටස් හුවමාරුවේ විදේශ විවහාර මුදලින් නාමනය කෙරෙන ආයෝජන සඳහා පාසුකම් සැලසීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වෙනි වගන්තිය යටතේ නිකුත් කළ 2021 අංක 2 දරන විදේශ විනිමය නියෝග සංශෝධනය කිරීම සඳහා අනුමැතිය අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකාවෙන් බැහැරව විදේශ විනිමය යැවීම සම්බන්ධයෙන් සීමා කීපයක් ක්‍රියාත්මක කිරීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ දෙවැනි වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කරන ලද නියමයන් සඳහා අනුමැතිය අපේක්ෂා කරන අතර 2018 අංක 1 දරන ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරනවා. එකී රෙගුලාසි පිළිබඳ විස්තරයක් සම්පූර්ණ විස්තරය මම මේ ගරු සභාවේ සභාගත කිරීම සඳහා ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි, හිටපු අග්‍රාමාත්‍යතුමා සඳහන් කළ පරිදි අපේ රටේ ඉතිහාසයේ විශාලතම විදේශ විනිමය ගෙවුම් ශේෂය පිළිබඳ අර්බුදයට තමයි අපි මුහුණ පාලා තියෙන්නේ. ඒ විදේශ විනිමය අර්බුදය නැත්තම් ගෙවුම් ශේෂ අර්බුදය COVID-19 වසංගතය නිසා පමණක් ඇති වූවක් නොව ඊට පෙර සිට අපි විශේෂයෙන් 1977න් පසු විවෘත වෙළඳපොළ ආර්ථිකය අනුගමනය කළ අවස්ථාවේ පටන් දිගින් දිගටම රටේ ගෙවුම් ශේෂය පිළිබඳ අර්බුදයක් ඇතිවෙන්න එක ප්‍රධාන හේතුවක් තිබුණා. විවිධ ක්‍රියාමාර්ග රාශියක් ගනු ලැබුවත් ලංකාවේ අපනයන සඳහා වෙන අපනයන ඉපයුම නැත්නම් අපනයන ආදායම වැඩි වෙනවට වඩා වැඩි වේගයකින් රටින් පිටට ගලා යන මුදල් ප්‍රමාණය වැඩි වුණා, ආනයන වියදම් වැඩි වුණා. අවසාන විග්‍රහයේ ප්‍රධාන හේතු දෙක වෙන්නේ අපි 1977න් පස්සේ මේ රටේ කෘෂි කර්මාන්තා සේවා අංශ පිළිබඳ අඩු විශ්වාසය රැඳවීමත් රට ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය දිගින් දිගට අඩපණ වීමත් කරන කොටගෙන දේශයේ අවශ්‍යතා ඉෂ්ට කිරීම සඳහා වක්කඩ කැඩුවා වගේ විදේශ වලින් භාණ්ඩ ආනයනය කිරීම දිගින් දිගටම වැඩි වුණා. එහිදී විශේෂයෙන් පසුගිය රජයේ කාල සීමාව වඩ විට ඊටම විදේශ විනිමය සම්පත් පාවිච්චි කළේ මේ සෙල්ලමක් කරන ආකාරයට. සියලුම භාණ්ඩ මේ රටේ නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ පමණක් නෙමේ පහසුවෙන් නිපදවිය හැකි හඳුන් කූරු, පාට පැන්සල්, මකන කෑලි,
සරුංගල් වෙසක් කූඩු පවා කිසිදු අවීරයකින් බාධාවකින් තොරව වෙළඳ පොළ තුල පුරවලා තිබුණා. සහල් පිටි සීනි පරිප්පු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නෙමෙයි සුකෝභෝගී භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ රත්තරන් පවා ලංකා ඉතිහාසයේ වැඩිම රත්තරන් තොග ආනයනය කළා තිබුණේ ඒ පසුගිය කාල පරිච්ඡේදය තුල. නමුත් ඒ කරන ප්‍රමාණයට සාපේක්ෂව මේ රටින් පිටට යන අපනයන වැඩි කිරීම සඳහා එවැනි ක්‍රියාමාර්ගයක් අරන් තිබුණේ නැහැ. පොයින්ට් ඔබ වට ගරු ඇමතුමනි ඒක නිවැරදි කරන්න ඕනේ. මොකද ඔබතුමා කියනවා රෙස්මුණගේ මම මේක අහන්න ඕනේ ඔබතුමාගේ මේ ප්‍රශ්නය. කරු මම ඒ සඳහා ඉඩ දෙන්නේ කරු කතානායකතුමනි. මේක මගේ වෙලාව ඔබතුමා ඊළඟට කතා කරන්න ඔබතුමා 14 වර්ෂයේදී ඔබතුමා ඊළඟට කතා කරන්න. ඔබතුමා කතාව අමුණාසගේ කතාව වෙලාවේදී උත්තර දෙත හැකි. අමුණාසගේ කතාව වෙලාවේදී උත්තර දෙත හැකි. වාඩි වෙන්න. බාධා කරන්න එපා. 2014 වර්ෂයේදී කරු කතානායකතුමනි අපේ රටේ අපනයන ආදායම තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 11.1යි. මහින්ද රාජපක්ෂ යුගයේදී. ඊට පස්සේ ආනයනය සඳහා තිබුණ වියදම 19.4 බිලියන. වෙළඳ හිඟය නිර්යාත ආදායම හා ආයාත වියදම අතර වෙනස ඇමරිකානු ඩොලර් බිලියන 8.3යි. ඊට පස්සේ 2015 වර්ෂයේදී මේ අපනයන ආදායම අපේ අඩු වුණා 10.5ට. ඒක නැත්තම් ඒක හදලා කියත හැකි ඒක නෙමෙයි උත්තරේ මේකයි කියලා. අපනයන අඩු වුණ නැත්තම්. ඒකට නිකන් රණ්ඩු වෙන්න මේ මරියා කඩේ වගේ අවලාද කරගන්න අවශ්‍ය නැහැ. ඒක වැරදි නම් ඒ උත්තරේ පෙන්නලා දෙත හැකි මේ ගරු සභාවට වැදගත් මහත්යෙක් විදියට. ඊළඟට ආනයන වියදම වැඩි වෙලා තියෙනවා 19.9ට. එතකොට අර 2013 දී 8.3ක් වෙච්ච වෙළඳ හිඟය 2015 දී බිලියන 8.4 දක්වා වැඩි වුණා. ඊළඟට 2016 වර්ෂය එනවා. 2016 වර්ෂයේ වෙනකොට අපනයන තවත් අඩු වෙනවා. බිලියන 10.3යි. ආනයන 19.8යි. එතකොට වෙළඳ හිඟිය වැඩි වෙනවා 8.8ට. 2017 වර්ෂයේ එනවා. එවිට 11.3ට නිර්යාත වැඩි වෙනකොට ආයාත වැඩි වෙනවා 20.9ට බිලියන. 9.6ට වෙළඳ හිඟිය පුළුල් වෙනවා. 2018 වර්ෂයේ වෙනකොට නිර්යාත 11.8යි ආනයන 22.2යි වෙළඳ හිඟිය වැඩි වෙනවා බිලියන 10.4ට. මේක තමයි ඇතිවෙච්ච තත්ත්වය. ඒක නෑ කියලා කියන්න පුළුවන් නම් සංඛ්‍යා දත්ත අනුව ඒක එතුමට පෙන්වා දෙන්න පුළුවන්. වෙළඳ හිඟිය 2014 දී බිලියන 8.3යි 2015 දී ඒක 8.4ට වැඩි වෙනවා. 2016 දී 8.8ට වැඩි වෙනවා. 2017 දී 9.6ට වැඩි වෙනවා. 2018 දී 10.4ට වැඩි වෙනවා. අකණ්ඩව දිගින් දිගට රටින් රට ඇතුළට එන ප්‍රමාණයට වඩා රටින් පිටට ගලා යන ප්‍රමාණය වර්ධනය වුණා. 2019 වර්ෂයේ වෙනකොට මේ තත්ත්වය පවත්වාගෙන යා නොහැකි මට්ටමට එනකොට 11.9යි අපනයන වැඩි වෙලා තියෙන්නේ. 19.9යි ආනයන වැඩිවීම 8.0 නැවත අඩු වෙලා තියෙනවා. 2020 වර්ෂයේ COVID-19 වසංගතය හේතු කොටගෙන අපිට මේ විදියට විදේශ විනිමය ගෙනියන්න බැරි වුණා. මොකද රටක් වශයෙන් ඩොලර් පවුන්ඩ් ඩොයිස්මාක් ප්‍රංශ ප්‍රැංක් ජපන් යෙන් කිසි දෙයක් අපිට අච්චු ගහන්න බෑ. රට උපයන්නේ නැත්නම් උපයන්නේ නැති විට ඒ හා සාපේක්ෂව ආනයනය කරන්න බෑ. ඒ නිසා ආනයනය සඳහා සීමා පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස කොහොම හරි අපනයන 10ක් වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන ආනයන ප්‍රමාණය අඩු කරගත්ත 16 දක්වා. ඒ තුලින් විදේශ විනිමය වෙළඳ හිඟය 6 දක්වා අඩු වුණා. මේ 6 දක්වා අඩු වුණත් ගරු කතානායකතුමනි අපිට ඉතා විශාල ප්‍රශ්නයක් ඇති වුණා. පාස්කු ප්‍රවාහයේ සිට දිගින් දිගටම කඩා වැටුණ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණ විදේශ විනිමය ප්‍රමාණය රටට ලැබුණේ නැහැ. ලක්ෂ 23ක් සංචාරකයෝ පැමිණි රටක්. ලක්ෂ 23ක් සංචාරකයෝ පැමිණි රටකට
ලක්ෂ 50,000ක්වත් සංචාරකයෝ වෙන්නේ නැත්තම් 20,000ක්වත් සංචාරකයෝ ආවේ නැත්තම් හෝටල් 5,000කට ආසන්න ප්‍රමාණයක් ලක්ෂ ගණනක් ආරක්ෂා කරමින් සිටි සංචාරක ව්‍යාපාරයේ ඍජු ආරැකී වක්‍ර රැකියා ප්‍රමාණයක් නැති වෙනකොට විදේශ විනිමය වර්ෂයකට ඉපේන ප්‍රමාණය නැති වුණා 4.5කි. ඇමරිකානු ඩොලර් බිලියන. දැන් බලන්න මේ නැතිවෙච්ච ප්‍රමාණය පියවන්න පුළුවන් ක්‍රමය මොකද්ද? තමුන්නාසෙලා දන්නවා මේ දිගටම ඉතිහාසයේ පුරාම අපනයනවල ආදායම තියෙන්නේ බිලියන 10ක් 12. ආනයන වියදම 20ක් 22ක්. මේ පරතරය මෙහෙම තියාගෙන ඉන්නකොට සංචාරක ව්‍යාපාරයේ සේවාංශයෙන් ලැබෙන ප්‍රධාන විපියුම් වල තියෙන සංචාරක ව්‍යාපාරයේ 4.5ක් අඩු වෙනයි කියන එක සාමාන්‍ය ජනයාට තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ රටේ අවුරුදු 3 දෑදී හරි 5 දෑදී හරි 10 දාදී හරි තිබෙන හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් හදපු වරාය සම්පූර්ණයෙන් විකුණලා ලබාගත් මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.4යි. හම්බන්තොට විකුණලා ගත්තේ 1.4යි. ලංකාවට ලැබුණ ප්‍රධානම ඍජු විදේශ ආයෝජනය තමයි පෝර්ට් සිටි එක. පෝර්ට් සිටි එකට මුහුද ගොඩ කරලා මේ ප්‍රමාණය හදන්න දරපු වියදම ඇමරිකානු ඩොලර් බිලියන 1.4යි. දැන් හම්බන්තොට වරායයි පෝර්ට් සිටි ව්‍යාපෘතියයි දෙකම ඇමරිකානු ඩොලර් බිලියන 2.8යි. සංචාරක ව්‍යාපාරයෙන් නැතිවෙච්ච ප්‍රමාණය 4යි. ඉතින් මේක පියවන්න කොයි වගේ අර්බුදයක් තියනවද කියන එක අපි තමුන්නාන්සෙලාට මේ වගකිව යුතු මහජන නියෝජිතයන් ලෙස අවබෝධයක් තිබෙන්න ඕනේ. මේ ප්‍රමාණය කොහොමද පියවගන්නේ? මේ ප්‍රමාණය පියවගන්න නම් අපි කෙටිකාලීනව අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික වැඩසටහනක් දැන් කඩිනමින් සකස් කරලා තියෙනවා. මොකද අපනයන ප්‍රවර්ධනය කරන්න නම් ප්‍රධාන වශයෙන් ඒ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මට පැවරලා තියෙන වගකීමක් ලෙස සලකලා මේ අපනයන භාණ්ඩ විවිධාංගීකරණයක් කරන්න ඕන. තේ රබර් පොල් මැණික් අනික් වගේ තියෙන අපේ මේ කුඩා භාණ්ඩ මල්ල සම්ප්‍රදායික නොවන අලුත් විවිධ භාණ්ඩ වර්ග රාශියකින් භාණ්ඩ විවිධාංගීකරණයක් කරන්න ඕන. දෙක වෙළඳ පොළ විවිධාංගීකරණයක් කරන්න ඕන. අපේ භාණ්ඩ වැඩි ප්‍රමාණයක් බටහිර රටවල් කීපයක් මත සංකේන්ද්‍රණය වෙලා තියෙනවා. මුළු අපනයන වලින් වැඩිම ප්‍රමාණයක් රෙදිපිලි ඇඟලුම් වගේ දේවල් ගන්න ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු බටහිර රටවල්. ඒ නිසා අපි සොයා නොගත් වෙළඳ පොළවල් ඉතියෝපියානු අප්‍රිකානු වෙනත් අලුත් වෙළඳ පොළවල් සොයාගෙන වෙළඳ පොළ විවිධාංගීකරණයක් කරන්න ඕන. 3 මේ අපනයන නවීකරණයක් කරන්න ඕන. අමුද්‍රව්‍යයේ යෙදවුම් ලෙස යවන භාණ්ඩ වෙනුවට නවෝත්පාදන අලුත් නිෂ්පාදන සකස් කරලා ඒව ඇසුරුම් ක්‍රම වෙනස් කරලා අලෙවිකරණ ක්‍රමවේද වෙනස් කරලා කරන්න ඕන. එහෙම කළොත් තමයි මේ එකතැන läග සිටපු අපනයන ඔල පිම්ම පනින්න පුළුවන්කම තියෙන්නේ. එහිදී අපේ තියෙන සම්ප්‍රදායික සිතුම් පැතුම් හා විශ්වාසයන් අනුව කටයුතු කළාට අපනයනවල එවැනි ප්‍රගතියක් ඇති කරගත්ත රටවල් එසේ කරලා නැහැ. උදාහරණයට ගන්න පුළුවන් බංගලදේශය. බංගලදේශයේ ඉස්සා විශාල පසුගාමී රටක් ලෙස ඉඳලා මේ රෙදිපිලි ඇඟලුම් කර්මාන්තයේ මේ පැත්තට ගිහිල්ලා අපේ රටේ අධ්‍යක්ීම් පළපුරුදු තියෙන අයගේ සේවය ලබාගෙන විදේශ ආයෝජකයන්ට ආර්ථික ඉඩ ප්‍රස්ථා අසාමාන්‍ය ලෙස පුළුල් කළා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයොත් විදේශවලට ගෙන්නගෙන නිෂ්පාදන ක්‍රියාවලිය කරලා අපනයන අසාමාන්‍ය ලෙස වර්ධනය කරන් තිබෙනවා. තායිලන්තයේ වෙළඳ අමාත්‍යතුමා පසුගිය සතියක මගේ සමග සාකච්ඡාවක් කළා සූම් තාක්ෂණයේ ඔස්සේ. එතුමා කිව්වා බාලි ඇතුළු ඉන්දුනීසියාවේ මේ තානාපතිතුමා බාලි ඇතුළු දූපත්වල සංචාරක ව්‍යාපාරයේ වැටීමෙන් පමණක් ඔවුන්ට ඔළුව උස්සන්න විදියක් නැහැ. ඇමරිකානු ඩොලර් බිලියන 20ක් ඒ රටට නැති වෙලා තියෙනවා. ඒ නිසා මේ මුළු ලෝකෙම සංචරණ සීමා ඇමතුමා කාලය අවසానයි. වරාය වහනකොට ගුවන් තොටුපොළ වහනකොට මේ ඇති වෙලා තියෙන අර්බුදයට අනිත් හේතුව තමයි තමුන්නාන්සලාගේ කාලේ ඉතා විශාල ලෙස රුපියලයේ පවත්වාගෙන යාම සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක්
මේ වෙළඳ පොළට නිකුත් කරලා තියෙනවා. ඒක අවුරුද්දට ඇමරිකානු ඩොලර් බිලියන 3ට වඩා වැඩි ප්‍රමාණයක් වෙළඳ පොළට දාලා තියෙනවා මේ විනිමය අනුපාතය පවත්වාගෙන යාම සඳහා. හතරවෙනුව ඔරොත්තු නොදෙන ණය ප්‍රමාණයක් සංවර්ධන බැඳුම් කරාරා අරන් තියෙනවා. ලංකා ඉතිහාසයේ කිසිම රජයක් නොගත්ත ඇමරිකානු ඩොලර් බිලියන 13ක් 2029 වෙනකන් ගෙවන්නට මා අවසාන අවුරුදු දෙකකදී විතරක් මුළු මහින්ද රාජපක්ෂ යුගයේදී අරන් තියෙන්නේ සවරින් බොන්ඩ්ස් වලින් ඇමරිකානු ඩොලර් බිලියන 5.5යි. අවුරුදු දෙකකදී විතරක් තමුන්නාසෙලා අරන් තියෙනවා 6.9ක් මුළු ගත්ත ප්‍රමාණය 19ක්. මේවට බුලට් පේමන්ට් කරන්න ඕනේ එකවර ගෙවන්න ඕනේ. කල්පිරෙන දවසට ඇමරිකානු ඩොලර් බිලියන 1යි බිලියන 1.5යි මේ සියල්ල ගෙවන්නේ කොහොමද? මේ ඒක නිසා පාර්ලිමේන්තුවක් වශයෙන් මේ රට මූණ දීලා තියෙන අපි අරන් ඇවිල්ලා තියෙන මහා ඛේදවාචක තත්වයේ තුල රටේ විදේශ විනිමයේගේ ගෙවුම් ශේෂ අර්බුදයේ පිළිබඳ වග උත්තරකරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හෝ අපේ රජයක් හෝ නෙවෙයි මේ පසුගිය කාල පරිච්ඡේදය තුල දිගින් දිගටම අනුගමනය කරපු වැරදි විදේශ විනිමය කළමනාකරණයත් කොවිඩ්-19 වසංගතයත් තුලින් ඇතිවෙච්ච මහා ලෝක ව්‍යසනයක් තුල ඇතිවෙච්ච ප්‍රායෝගික තත්වයක් මිස දේශපාලන ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවයක් නොව එය වඩා විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කිරීමෙන් තමයි අද මේ තියෙන තත්වයවත් පවත්වාගෙන ගිහිල්ලි වෙලා රට මේ ප්‍රමාණයෙන් පවත්වාගෙන යන්නේ කියන එක සඳහන් කරමින් මගේ කාලය අවසන් නිසා මගේ වචන ටික අවසන්.